ඔබ දවසක් අපි වීඩියෝ 1 එකේදී කතා කළා ඇක්සස් පාවිච්චි කරලා ඩේටාබේස් එකක් හරි ගස්ස ගන්නේ කොහොමද කියන එක. ඒතර අපි ඒකේදී ප්‍රයිමරි කී ගැන කතා කළා, ෆොරින් කී ගැන කතා කළා. අපි බලමු තව චුට්ටක් ඒ එක්සයිස් එකම අපි කතා කරපු අවසාන එක්සයිස් එකම පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඒකේ අපි බලමු මේ ෆීල්ඩ් ප්‍රොපර්ටිස් ගැන මොකක්ද කියන්නේ. අපි මම ඇක්සස් ෆයිල් එක ගන්නම්. අපි ඩේටාබේස් එකක් මේක දැන් මේක හැදුවා මේ තියෙන්නේ මේක අපි ස්ටුඩන්ට් කියන එකට දීලා තියෙනවා ස්ටුඩන්ට් නම්බර් අපි කතා කළානේ ස්ටුඩන්ට් නම්බර් කියලා කියන්නේ යම්කිසි ආයතනයක ශිෂ්‍යයන්ගේ තොරතුරු තියෙන ෆයිල් එක හරිද එතකොට මේක ස්ටුඩන්ට් නම්බර් කියන එකට කොයිම වෙලාවකත් එක වගේ නම්බර්ස් දෙකක් වෙන්න බෑ ඒ කියන්නේ ඩුප්ලිකේට් වෙන්න බෑ ඒ කියන්නේ 12යි 30 කියන නම්බර් එකයි වෙන ස්ටුඩන්ට් කෙනෙකුට දෙන්න බෑ එහෙම අය ආයතනයේ ඉන්න එක ස්ටුඩන්ට් කෙනයි එතකොට මාක්ස් කියන එක හැබැයි ඒක වෙන්න පුළුවන් මොකද එයා සබ්ජෙක්ට්ස් කීපයක් ගන්නවා. දැන් 12:34 කියන කෙනා මෙතන 11 කියන සබ්ජෙක්ට් එක අරන් තියෙනවා සබ්ජෙක්ට් කෝඩ් එක. ඒ වගේම එයා ඒ සබ්ජෙක්ට් එකට 89ක් ලකුණු අරන් තියෙනවා. 12:34 කියන එක 22 කෝඩ් එක අරන් තියෙන එක 45ක් අරන් තියෙනවා ලකුණු. එහෙනම් එයා මේ මාක්ස් එකේදී එකම ශිෂ්‍යයා සබ්ජෙක්ට්ස් කීපයක් ගන්න හින්දා මෙන්න මේ ස්ටුඩන්ට් නම්බර් එක ඩුප්ලිකේට් වෙන්න පුළුවන්. හැබැයි මේ ස්ටුඩන්ට් නම්බර් එක ඩුප්ලිකේට් වෙන්න බෑ. අපි එහෙනම් මේ ස්ටුඩන්ට් නම්බර් කියන එක අපි ප්‍රයිමරි කී කියලා හඳුන්වනවා. ඒකට අපි ප්‍රයිමරි කී එකක් විදිහට අපි ඒක ඩිෆයින් කරා. ඒ වගේම මේ මාක්ස් කියන එක මේකට අපි කිව්වා ෆොරින් කී කියලා. මොකද ස්ටුඩන්ට් නම්බර්ස් කීපයක් තියෙන්න පුළුවන් නේ. ඒ වගේම සබ්ජෙක්ට් කෝඩ්ස් එකයි තියෙන්නේ. 11 කියන සබ්ජෙක්ට් කෝඩ් එක වර්ඩ් නම් 44 කියන ඔටෝකැඩ් නම් ආයෙ 11 කියන වෙන සබ්ජෙක්ට් එකකට දෙන්න බෑ. එහෙනම් මේකත් අපිට පුළුවන් ප්‍රයිමරි කී විදියට ඩිෆයින් කරගන්න. අපි ඒ ටික ගිය සුමානේ කලින් වීඩියෝ එකේදී කතා කරා. එතකොට මේ වීඩියෝ එක තව පාරක් බලන්න. ඒතර ඔයගොල්ලන්ට ෆොරින් කී කියන්නේ මොකද්ද? ප්‍රයිමරි කී කියන්නේ මොකද්ද? ඩේටාබේස් එකක් හදාගන්නේ කොහොමද? ඩේටා ටේබල්ස් කියන එක අපි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. රයිට්. අද මම කතා කරනවා දැන් අපි ඩේටා දාද්දී මේ ඉන්ටිගර් ෆීල්ඩ් ප්‍රොපර්ටිස් ගැන පොඩ්ඩක් කියන්නම්. එක්සයිස් එකට මම ෆීල්ඩ් ප්‍රොපර්ටිස් ගැන ටික ටික කියා දෙනවා. නම්බර් ඩේටා ටයිප් එකට ෆීල්ඩ් ප්‍රොපර්ටිස් කීපයක් මම කියා දෙනවා. අපි මේකේ ෆීල්ඩ් එක ඉන්ටිගර්. අපි ඉන්ටිගර් දී තමයි ඩිෆයින් කරේ. හරි. එතකොට අපිට අපි හිතමු ඩේටා දාද්දී මේ ෆීල්ඩ් එක මග ඇරලා යන්න බෑනේ. අමතක වෙලා යන්න බෑ. ඩේටා එකක් අනිවාර්යෙන්ම ඕනේ. නේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් නම්බර් එක නැති ශිෂ්‍යයෙක් ඉන්න බෑ. එහෙමනම් අපිට කාට හරි ඩේටා දාන කෙනාට හදිසියකදී මේ ස්ටුඩන්ට් නම්බර් කියන එක මග ඇරලා ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද අපිට පුළුවන් ඕනනම් ඒක මග ඇරලා නොයන විදිහට සෙට් කරන්න. අපි ඒක තමයි ෆීල්ඩ් ප්‍රොපර්ටිස් කියලා කියන්නේ. මෙන්න මේකට අපි ඇට් සයින් එක දානවා ෆෝමැට් කියන එකේ. අපි බලමු මේ තව එකක් තියෙනවා මේ තවත් එකක් අපි දාමු ෆීල්ඩ් ප්‍රොපර්ටි එකක්. අපි තුමු මේ ස්ටුඩන්ට් නම්බර් එක අනිවාර්යයෙන්ම 1000 එකයි 9999 කියන එකයි අතර ඒ දෙකත් ඇතුළුව තියෙන්නේ කියලා. එහෙනම් මේ වැලිඩේෂන් රූල් එක මම දාන්න පුළුවන් greater than or equals 1000 and less than or equals මේක. හරි 9999. මේ අතර එකක් හෝ මේකක් වෙන්න පුළුවන්. එහෙම මේ වැලිඩේෂන් රූල් එක මග ඇරියොත් අපිට පුළුවන් ඕනනම් වැලිඩේෂන් ටෙක්ස්ට් එකක් ස්ක්‍රීන් එකේ පෙන්නන්න enter 4 digits number කියන එක. අපි බලමු මෙන්න මේක ෆීල්ඩ් ප්‍රොපර්ටි එකක් විදිහට සෙට් කරන්නේ කොහොමද කියන එක. හරි රයිට්. මම හැමතිස්සෙම මම කිව්වා මේක එඩිට් කරද්දි මේවා ක්ලෝස් කරගන්න කියන එක. හරි. මේ හැමතිස්සෙම ක්ලෝස් කරගන්න. හරි. මෙතන මම වෙනස් කරන්න නැතු යන්නම් මේක මේ. මෙන්න මෙතන මුකුත් තියෙන්න බෑ. මෙන්න මේ බාය එකේ මෙතන මුකුත් තියෙන්න බෑ. හරි රයිට්. මම මේක රයිට් ක්ලික් කළා. අපි මොකක් හරි හදනවා නම් රයිට් ක්ලික් කරලා ඩිසයින් view නේ. ස්ටුඩන්ට් නම්බර් එක මම ෆීල්ඩ් ප්‍රොපර්ටි එකක් දාන්න යන්නේ. මේ ඩිසයින් view. මෙතන අපි දාන්නේ මෙන්න මේ ස්ටුඩන්ට් නම්බර් කියන එකට. මෙන්න මේක. මෙතන මේ ප්‍රයිමරි කී සෙට් කරලා තියෙනවා. ප්‍රයිමරි සෙට් කළේ මෙතනින්. බලන්න මේක තමයි ෆීල්ඩ් ප්‍රොපර්ටිස් හරි ගසන්න තියෙන්නේ. රයිට්. මම මේ ස්ටුඩන්ට් නම්බර් එක ෆෝමැට් එක මම දාන්නම් ඉන්ටිගර් කියලා. හරි. sorry. මෙතන මේක ෆීල්ඩ් සයිස් එක තියෙනවා. මෙතන මෙතන මම දාන්නම් ඉන්ටිගර් කියලා. ඒ කියන්නේ මේක දශම සංඛ්‍යාවේ ඩබල් කියලා කියන්නේ දශම සංඛ්‍යාවක් කියන්නයි. එතකොට ඉන්ටිගර් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ. මේක පූර්ණ සංඛ්‍යාවක්. හරිද? මම ඒක සෙට් කරා.
එතකොට මම මෙන්න මෙතන validation rule එකට මේ තියෙනවා validation rule එකට දාන්නම් greater than no equals 1000 space n less than no equals 9999 මම මෙතනට දානවා enter 4 digits number 4 digits number එකක් වෙන්න ඕනේ හරිද මම මෙහෙම සිම්පල් නිකන් දැන් ඔයලා දැන් ටයිප් කළා හරි ප්‍රශ්න නැහැ මම දැන් මේක විතරයි හැදුවේ මම දැන් මෙතනින් මේක සේව් කරනවා මම මෙතනින් ක්ලෝස් කරලා yes හරි right මේක yes yes මම දැන් මේක ඩබල් ක්ලික් කළා දැන් ඔන්න මම දැන් මෙතනට දානවා data එකක් හිතන්න මම data එක දැම්මා කියලා 23 දැම්මොත් දැන් මේක එන්ටර් කරපු හැටි මෙයා වැටෙනවා මේ enter 4 digits number මම අර validation text එකේ දැම්ම වගන්ති වැටෙනවා එහෙනම් මේක වෙන්න බෑ කියලා කියන්නේ මේක 4 digits number එකක්ම වෙන්න ඕනේ හරි අපි හිතමු කවුරු හරි කෙනෙක් මෙහෙම number එකක් දැම්ම කියලා දාලා අපි enter කරපු හැටි අන්න validation මේක වැඩ කරා මේ enter 4 digits number කියන message එකක් වැටෙනවා අපි එහෙනම් මෙන්න මේකට හරියට number එකක් දුන්නොත් විතරයි යා accept කරන්නේ හරි එහෙනම් අපිට එහෙනම් මෙන්න මේක validation rule එකක් කියලා කියන්නේ අපිට මෙන්න මේ වගේ set කරන්න පුළුවන් හරිද right right අපිට එනවා මෙයාගේ data දෙන්න පුළුවන් right හරි right ඒතර birthday එක අපි මෙතනදී set කරොත් 1990/4 වෙනිදා 5 වෙනිදා හරි දාන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක ඊමේල් ඇඩ්‍රස් එක හරි ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් දැන් හරි නේ right මම හිතන්නේ දැන් ඒක ගැටලුවක් නෑ right එහෙනම් අපි සේව් කරා මේ තියෙන මේක එහෙනම් මෙන්න මේ වගේ දෙයක් අපිට පාවිච්චි කරගන්න පුළුවන් මේ ඉන්ටිගර් කියන එකේදී අපිට දෙන්න පුළුවන් ඍණ පැත්තෙන් 32768යි ධන පැත්තෙන් මේ ප්‍රමාණය ලොං ඉන්ටිගර් කිව්වොත් ඒකේ සංඛ්‍යාත්මකගේ වැඩි සිංගල් කියන්නේ දශම ස්ථාන 7කට පුළුවන් ඩබල් කියන්නේ දශම ස්ථාන 15කට පුළුවන් හරි එතකොට අර ෆෝමැට් එක මෙන්න මෙතන අපි සෙට් කරන්නේ ඒකත් අපි සමහරක් වෙලාවට data මම එක්සර්සයිස් කරද්දි තව විස්තර කරන්නම් මෙන්න මේකේ මම මෙතන සෙට් කළා මේ තියෙන ඉන්ටිගර් කියලා මම දැම්මේ හරි එතකොට මෙතන අපිට ටිකක් දශම සංඛ්‍යාව ඕන නම් මම මෙතන පොඩි දශම සංඛ්‍යා දශම ස්ථාන 7ක් දක්වා නම් මට මෙතන පුළුවන් සිංගල් කියලා දාන්න දශම සංඛ්‍යාත් එක්ක වැලියුස් දෙන්න ඕන හරි එතකොට දශම සංඛ්‍යා ප්‍රමාණය වැඩි නම් ඩබල් කියලා දෙන්න පුළුවන් හරි එහෙනම් අපි මෙන්න මෙතනත් අපිට පුළුවන් ෆෝමැට් එකත් අපිට හරි ගස ගන්න. මෙන්න මේවා තමයි field properties කියලා කියන්නේ. හරි. right මම කීපයක් කිව්වේ. අපි exercise යද්දී සැරින් සැරේ බලමු field properties කොහොමද අපිට හරි ගස ගන්න කියන එක. මම හිතන්නේ මේක තේරෙන්නේ නැති අදහසක් ඔයගලන්ට ඇති. right. අපි බලමු ඊළඟ එක field properties. right මේක හරිනේ. right. තවත් field property එකක් මම set කරන්න හැටි කියන්නම් මේ long text හෝ short text එකට. හරි. අපිට ඕනනම් අපි සිම්පල් අකුරු වලින් ගැහුවත් කැපිටල් විදියට පෙන්වන්න අපිට අවශ්‍ය නම් සිම්පල් අකුරු වලින් ගැහුවත් කැපිටල් විදියට පෙන්වන්න අවශ්‍ය නම් අපි එතකොට ටෙක්ස්ට් එකේ පාවිච්චි කරන්නේ මේ ඉංග්‍රීසි අකුරු ටයිප් කරන එකනේ මෙන්න මේ විශාල ලකුණු මෙන්න මේ greater than mark එක දාන්න පුළුවන් format කියන එකට හරි එතකොට ඒ වගේම අපිට මේ less mark එක දැම්මොත් අපිට කැපිටල් ගැහුවත් සිම්පල් විදියට පෙන්වනවා හරිද ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අපිට දැන් ටෙලිෆෝන් නම්බර් එකක් වගේ එකක් දාන වෙලාවකදී අපිට මෙන්න මේ වගේ සිම්බල් එකක් වැටෙන්න ඕන නම් අපි දාන්න එන්ටර් කරන්න අපිට ඕන විදිහට අපිට මෙන්න මේ වගේ ඒ කියන්නේ මැදට ඉරි කෑල්ලක් වැටෙන උදාහරණයක් විදිහට කවුරු හරි මෙන්න මේ විදිහට data එක print කරලා පෙන්නන අපි ගහන්නේ 45යි 8යි 125යි 50 75 එක දිගට ගහන්නේ මිර ගහන්නේ නෑ හැබැයි අපි එන්ටර් කරපු ගාම මෙන්න මේ format එකට screen එකට වැටෙනවා අන්න ඒ වගේ set කරන්න පුළුවන් ඒ වගේම තව පුළුවන් ඕන නම් අපිට format එකේ අපි data එකක් නොදා ගියොත් එහෙම හදිස්සියෙන් data එකක් නැතුව ගියොත් අපිට මොන හරි වගන්තියක් වැටෙන්න. හරිද? අපි none කියලා වැටෙන්න ඕන. මෙන්න මේ at sign එක දාලා colon එකක් දාලා මෙන්න මේ වගේ පුළුවන් ඕන නම් property එකක් හරි ගස්ස ගන්න. අපි ඒකත් බලමු කොහොමද ඒක set කරගන්න කියන එක. right. මම ඒකත් මේකට කරලා පෙන්නන්නම්. මේ text එකකට අපි හිතමු මම මෙතනදී ගන්නම් ටෙලිෆෝන් නම්බර් එකට ගන්නම් එකක් අපි කරලා බලමු ටෙලිෆෝන් නම්බර් එකට. හරි. එතන මේ ෆෝමැට් එකට මම දානවා මෙන්න මෙහෙම. හරි. මෙහෙම 3ක් දාලා 0.71 වගේ ඊට පස්සේ ඉරි කැල්ලක් දාලා මම දානවා ඉතුරු ටික.
ඒතර 1 2 3යි තව 7ක් තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7ක් නේ. ඔන්න දැන් අපි මෙතන බලන්න 7යි 8යි 9යි 10යි නේ. මම මේ ෆෝමැට් එක දැම්මා. හරි. දාලා මම මෙතන yes කියලා දැම්ම හැටිය. අපිට බලන්න මේ ෆෝමැට් එක මේ. මෙතන අන්න ඉරක් වැටෙනවා නේ. ඒ ඉර අපි දාන්න ඕනේ නැහැ. මම උදාහරණයක් විදිහට මම මෙතන ටයිප් කළොත් මම මෙතන ටයිප් කරන්නේ මෙහෙම 0.7යි මේ 1යි 1යි මම මේ වගේ ටයිප් කරන්නේ. හරි. එතන මෙහෙම ටයිප් කරපු ගමන්ම අපි එන්ටර් කරපු ගමන්ම යාර ඉරි කැල දා ගන්නවා මේ. අන්න ඒ වගේ ෆෝමැට්ස් අපිට ඕන නම් හරි ගස්ස ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට ඕන නම් තව මෙතනදී මම කතා කරපු එක මෙතනදී ෆෝමැට් එකට greater හෝ less දාමුත් එහෙම. අපි එතකොට අපිට ඒකට එන්නේ කැපිටල් ලකුරක් විතරක්. කැපිටල් ලකුරු විතරක් අපිට print කරන්න අපිට අවස්ථාවක් අපිට අවශ්‍ය නම්. හරි. අන්න ඒ වගේ දෙයකට අපිට ඒ ෆෝමැට් එක සෙට් කරන්න බෑ. අපි දැන් මම මේක සේව් නොකර මම යන්නම්. ඕකේ. save yes මම දැන් මෙතනදී මම right click කළා මම මෙතන address එක මට capital වලින් හැමතිස්සෙම ඕනේ එහෙනම් මම මේ format එකට දානවා greater mark එක greater mark එක විතරක් තියලා තියෙනවා හරි එතකොට මම greater mark එක විතරක් මම මෙතන තියලා තිබ්බනම් හරි මම මෙතන data එකක් දාන්න ගිය හැටි මේ තියෙන මම මේ බයන ඔක්කොම capital උනා ඒ කියන්නේ මම මෙතන type කරන්නේ simple ලකුරු හරි simple ලකුණු type කරපු ගමන් මේ capital automatically capital වෙනවා. හරි. එහෙනම් මේ automatically capital වෙන්න නම් අපි එහෙමනම් අපි පාවිච්චි කරන්න ඕනේ අතන greater less than දැම්මොත් capital දැම්මොත් simple වෙනවා. හරි. අන්න එහෙනම් ඒ වගේ අපිට මේ field properties වල අපිට යම්කිසි දේවල් අපිට set කරන්න පුළුවන්. මේ සියලුම field properties එකපාර කියා දෙන්න ගියොත් උගලන්ට එපා වෙනවා. ඒකින්ද මම exercises වල යද්දී සරින් සැරේ කියා දෙන්නම් field properties කියන්නේ මොකක්ද කියන අදහස දැන් ඕගොල්ලන්ට මේකෙදි තියෙන්න ඕන ඊට. හරි මම හිතන්නේ ඒක ඇති. ඒ කියන්නේ අපි මේ ඕනම එකක field properties ගොඩක් තියෙනවා. ඒ තියෙනවා කියලා අපි ඔක්කොම හදාගෙන යන්නේ. අපේ අවශ්‍යතාවය මත විතරක් මේවා හරි ගස්ස ගන්න පුළුවන් ඊට පස්සේ. හරි. right. මම හිතන්නේ ඒ ගැන පැහැදිලි ඕගොල්ලන්ට. right. අපි ඊට පස්සේ දන්නවා data enter කරන්න methods අපි දෙකක් පාවිච්චි කරා තියෙනවා. අපි දැනට පාවිච්චි කරන්නේ data sheet view කියන එක. තමයි අපිට ආවේ. අර Excel sheet එක වගේ අපිට view වෙනවා. තව එකක් තියෙනවා form view කියලා එකක්. අපිට access එක data දාද්දී දැන් අපි data දාන්නේ මම මෙතනදී අය බලමු. දැන් අපි කරේ මේක මෙතන තියලා double click කරා. එහෙම නැත්නම් අපි මෙතන තියලා right click කළානේ. මෙතන තියලා right click කළා open කියලා ගියා. එතකොට වැටෙන්නේ data sheet mode එක. දැන් කාට හරි මේකේ data දාන්න අවශ්‍ය නම් මේ data sheet mode එක නැතුව form mode එකේ එහෙනම් මේ create කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා form කියලා එකක් මේ තියෙන. මේ form කියන එක තෝරන්න ඕනේ. මේ form කියන එක තෝරපු හැටියට form mode එක එනවා මේ තියෙන. කාට හරි ඕන මේ mode එකේ data දාන්නත් පුළුවන්. හරි. එතන මේ තියෙන්නේ දැන් මේ පළවෙනි මේ යට තියෙනවා panel එක මේ records මේ තියෙන පළවෙනි එක. මේ දෙවෙනි එක මම මෙතන ඊතලේ ගත්ත දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එක හයවෙනි එක හත්වෙනි එක අටවෙනි එක නවවෙනි එක 10වෙනි එක. හරි. ඔය වගේ නේ. අලුත් රෙකෝඩ් එකක් දාගන්න උනහම මෙන්න මෙතන තියෙනවා new record කියලා මේ තියෙන new blank එකක් එන්න පුළුවන්. හරි. එහෙනම් මෙතන data දාන්න පුළුවන්. එහෙනම් අපිට ඕන කාට හරි ඕන මේ mode එකට ගන්න පුළුවන්. මේ mode එකට ගත්ත හැටි අපිට මෙන්න මේක close කරපු හැටි මේක save කරන්න ඉල්ලනවා. yes. මම දැම්මොත් එහෙම student form කියලා දැම්මොත් student form. student form හරි. okay. මේ තියෙන student form එක. ඕන මේක double click කරලා data sheet data sheet එකක් විදිහට මේ විදිහට Excel sheet එකක් විදිහට දාගන්න පුළුවන්. කවුරු හරි කැමති නම් form එකක් විදිහට දාන්න මේ විදිහට data දාන්නත් පුළුවන්. හරි. හැබැයි ඒතර data වල ගෙනියන්න වෙන්නේ මෙන්න මේකෙන්. මෙන්න මෙතන records first record එකට මේක. හරි. එතකොට last record එක මේක අපිට මේ විදිහට අපිට පුළුවන් මේක හරි. එහෙනම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. right. එහෙනම් ඔයගොල්ලන්ට කැමති method එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට පොඩි database එකක් නම් මේ data form එකේ දාගන්න එක data sheet form එකේ දාගන්න එක ලේසි. හරි. ඒක තමයි form view and data sheet view කියලා කියන්නේ. right. මම අද වැදගත් theory එකක් ඔයගලන්ට කියා දෙනවා. query the database. querying කරනවා. query table කියලා කියනවා. හරි. මේ query table නැත්නම් querying the database කියලා කියන්නේ අපි database එකක් හරි ගස්සගත්තට පස්සේ අපි දෙන criteria එකක් මත අපි දෙන අවශ්‍යතාවයක් මත data table එකේ data වෙනත් table එකකට වෙන් කරගන්න එකක්. හරි. Finding the specific information about some of the data in the table නැත්නම් tables very quickly. ගොඩාක් වේගෙන් අපිට පුළුවන් අපිට data වෙන් කරගන්න පුළුවන්. මේකට තමයි querying the database කියලා කියන්නේ. හරි මම මේකත් මේ exercise එකේ උදාහරණකින් මම පෙන්නන්නම්. දැන් මට අවශ්‍යයි මේ කුරුණෑගල කට්ටිය ඇඩ්‍රස් එක කුරුණෑගල කට්ටිය වෙන් කරගන්න. හරි මම කරේ හිතුවා අපි මෙතන data මිලියන ගාණක් තියනවා නේද අඬු. data මිලියන ගාණක් තියෙනවා නම් මට මොනවා හරි දෙන අවශ්‍යතාවයක් මත data ටික වෙන් කරගන්න ඕනේ. හරි.
ඒතර මේකේ හැටියට නම් අපිට යම්කිසි සිද්ධියක් කුරුණෑගල කට්ටිය වෙන් කර ගන්න ඕනේ. නැත්තම් කුරුණෑගල හරි කොළඹ හරි දෙගොල්ලම වෙන් කර ගන්න ඕනේ. නැත්තම් බර්ත්ඩේ එක අහවල් දිනේට කලින් ඉපදුන කට්ටිය. හරි එන්න ඒ වගේ අපිට දෙන අවශ්‍යතාවයක් මත data වෙන් කර ගන්න අවශ්‍ය නැහැ. මම දැන් මේක ගත්තොත් එහෙම මේකේ මට මාක්ස් 50ට වැඩි කට්ටිය. හරි 50ට වැඩි කට්ටිය. හරි මාක්ස් නැත්තම් 50යි 75යි අතර කට්ටිය. හරි සබ්ජෙක්ට් කෝඩ් එක 11 12 විෂයන් ගත්ත කට්ටිය. නැත්තම් සබ්ජෙක්ට් කෝඩ් එක 11 ගත්ත කට්ටිය. අන්න ඒ වගේ අපි දෙන අවශ්‍යතාවයන් උඩ data වෙන් කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම මට පොනම් මේකේ R අකුරෙන් පටන් ගන්න නම් තියෙන කට්ටිය. හරි අන්න ඒ වගේවත් පුළුවන් අපිට. හරි ගොඩ මෙතඩ්ස් තියෙනවා අපිට මේ querying කරන්න. හරි අපි ඒ querying කරන එකත් මම කරන හැටි ස්ටයිල් එක කියන්නම්. අපි ඊට පස්සේ exercise විශාල ප්‍රමාණයක් කරනවා. practicals විශාල ප්‍රමාණයක් මගලන්ට මේ වීඩියෝස් කරනවා. එතකොට ඒ වගේම අපි එක එක ආකාරයේ query හරි ගස්ස ගන්න හැටි බලමු. right මම දැන් බලමු මේ තනි query එකක් හරි ගන්න. තනි table එකක් එක table එකක් විතරක් උදව් කරන query එකක් හරි ගස්ස ගන්න එක. හැමතිස්සෙම මෙන්න මේවා මොන හරි දෙයක් කරද්දි මේවා close කරගන්න. මෙතනින් හැමතිස්සෙම මෙතන blank තියෙනවා. අලුත් දෙයක් යනවා නම් මෙන්න මෙතන මුකුත් open නේ තියෙන්න බෑ. හරි. අපි අවශ්‍ය වෙලාවට මේක open කරනවා. ඒ වැඩේ ඉවරුනට පස්සේ අපි මෙතනින් close කරගන්න ඕනේ. right. එහෙනම් අපි query එකක් හදන methods ගොඩක් තියෙනවා. එක ක්‍රමයක් තමයි අපි මේ create tab එකට යනවා. හොඳට note කරගන්න. මේ create tab එකට යනවා. මේ create tab එකට ගිහිල්ලා මේ design query කියන icon එක තෝරනවා. මේ queries යටතේ design queries. හරි මෙන්න මේකට ගියාම අපිට එනවා මේ show table කියලා වගුවක් මේ තියෙනවා. මේ show table වගුවෙන් අපිට මෙතන tables තුනක් අපි කරලා තියෙන දේ table තුන පෙන්නනවා. මම දැන් කරන්නේ එක table එකකින් query එකක් හරි ගස ගන්න එක පෙන්නන්නේ. හරි. එහෙනම් මම student table එකකින් ඕනනම් මම student table මේ table කියන tab එක මෙතන tabs තුනක් තියෙනවා. ඒතර මේ tabs තුනේ මේ tables කියන tab එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය table එක select කරලා මේ add කියන එක පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරපු හැටි අපිට මෙන්න මෙතනට එනවා. මේ තියෙන මේක අපි close කරනවා ඊට පස්සේ. හරි. මෙතන මේ star එකක් උඩ වැටලා තියෙන්නේ. මේ ආපු මෙතන වෙනවා field name set එක එනවා. මේ star එකක් වැටලා තියෙන්නේ මේක යට තව fields තියෙනවා කියන එකයි. මේ තියෙන්නේ ඔන්න හරි. ඔය යට ගන්න fields ගොඩක් තියෙනවා. ඒකයි මේ star එකෙන් තේරුම. හරි. අපිට ඕන නම් මෙතනින් කරලා මෙතන පොඩ්ඩක් drag කරලා පුළුවන් වැඩි කරගන්න. හරි. right. දැන් මට දැන් අවශ්‍යයි address එක කුරුණෑගල කට්ටිය. එහෙමනම් මම මෙන්න මෙතනින් ගන්න ඕනේ මම හරි ගස්ස ගන්න query එකට අවශ්‍ය field names මොනවද? ඕනනම් මේ ඔක්කොම ගන්න පුළුවන් නැත්නම් තෝරාගත් කීපයක් විතරක් ගන්නත් පුළුවන්. හරි ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න මේක උඩ තියලා left button එක press කරගෙන hold down the left key and drag. ඒ කියන්නේ මේ student කෙනෙක් press කරගෙන මම මෙහෙම ඇදලා මට පුළුවන් මෙන්න මෙතනට දාන්න. query table අවශ්‍ය. එහෙම නැත්නම් මම මෙතන select කරලා මෙතනින් ගන්නත් පුළුවන්. ඉතින් හරි. මම ගන්නවා name එක ID number එක ගත්තා. මම ගන්නවා add name එක. හරි. address එක අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද ඒකනේ query හරි ගසන්නේ. address එක අපිට query ගන්න එක ගන්න ඕනේ. මම ගන්නවා මේ ඉතුරුව ගන්නෙ නෑ. birthday ගන්න නෑ. telephone number විතරක් මම ගන්නවා. හරි ඔන්න. ඕනනම් sex එකක් ගන්නවා male female බව. ඔන්න අපි ওই ටික set කරගත්තා ඉතින්. දැන් ඒක හරි. මෙතන තියෙනවා query table එක sort කරන්න අවශ්‍ය නම් මොනවා හරිද? අපි හිතුව මට 9 alphabet order එක sort කරන්න ඕනේ කියලා. 9 අනුව. ඒ කියන්නේ A අකුරෙන් පටන් ගන්න නම ආකාරයෙන් Z දක්වා. එහෙනම් මම මෙතන දානවා ascending කියලා. මේ ascending කියන්නේ A to Z. ඉලක්කම් නම් අඩු එකේ සිට වැඩි දක්වා. descending කියන්නේ Z to A ඉලක්කම් නම් වැඩි එකේ සිට අඩු එක දක්වා. දැන් අපි මෙතන ඉංග්‍රීසි අකුරු තියෙන්නේ නම් මම ascending ගත්තා. ඒ අකුරු උඩටම දාන්න. හරි. right. මෙන්න මේ criteria row එකේ මේ criteria row එකේ මේ address කියන එක යට මේ තියෙන address කියන column එක යට මට අවශ්‍ය criteria ගන්න. මට ඕනේ කුරුණෑගල කට්ටියනේ. කුරුණෑගල. හරි. ඔන්න මම කුරුණෑගල කියලා ගැහුවා. දැන් මම වැඩේ ඉවරයි. දැන් මට මේක check කරන්න පුළුවන් මේ database එක මේ query එක හරියට හැදුනද කියලා. එහෙමනම් මේ design tab එකේ මෙන්න මෙතන තියෙනවා run කියලා එකක් මේ තියෙන. මෙන්න මේ run කියන එක තෝරනවා. මේ run කියන එක තෝරපු හැටිය බලන්න කුරුණෑගල දෙන්නයි ඉන්නේ. හරි. මගේ database එකේ කුරුණෑගල දෙන්නයි ඉන්නේ. ඒ දෙන්න අපිට මෙතනදී display වුණා. බලන්න හරි අපි දැන් බලමු. දැන් මේ query 1 කියලා මේක හැදුනේ. හරි මම දැන් මේ student එක double click කරන්නම් බලන්න. double click කළා බලන්න කුරුණෑගල. හැබැයි මෙතන බැලුවාම ඉන්නවා කුරුණෑගල 1යි 2යි 3යි. හරි 3යි 4යි. එතකොට ඇයි දෙන්නෙක් විතරක් ආවේ කුරුණෑගල කියන එක ඇඩ්‍රස්. කුරුණෑගල කියන මට මෙතන query එකේ මට ආවේ දෙන්නයි විතරයි.
ඇඩ්‍රස් එක. මම මෙතන මේ query එක හැබැයි මගේ ඉන්නවා query එකේ ගොඩක්. හරි. අපි එහෙමනම් මොනවා හරි වැරද්දක් වෙලා තියෙන්නේ. මට ආවේ මොන දෙකද? ආවේ 1.1.12.30 කියන එක නේ 12.30. 1.1.12.30. ඒතර මේ කුරුණෑගල ආවේ නැහැ. හරි. මේ කුරුණෑගල ආවේ නැහැ 12.34 කියන එක ආවේ නැහැ. CU ගන්න මේ ස්පෙලින්ග්ස්. ඒ කියන්නේ අපි මෙන්න මේවා තෝරන්නේ ස්පෙලින්ග්ස්. මෙතන ඩේටා ගහපු කෙනා මේ ස්පෙලින්ග්ස් වැරදි ගහලා තියෙනවා. මේ මෙතන R ගහලා E අකුර වැදලා තියෙන්නේ. එහෙනම් මම මෙතන R කළොත් R කරලා එන්ටර් කරා. හරිද? මම දැන් හදනවා. හැදුවොත් බන් මෙතනත් ඒ වගේ මෙතනත් කවුරු හරි E ගහලා තියෙන්නේ ඩේටා දාපු කෙනා නේ. එතන මෙන්න මෙතනත් රු R වෙන්න ඕනේ R. එන්ටර්. මම දැන් ඩේටා ටික හැදුවා. හදලා මම දැන් මෙතනින් ක්ලෝස් කරනවා. සේව් කරා. හරි මම දැන් මේකත් ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා කරපුවාම මෙතනින් අහනවා චේන්ජස් කරන්නද කියලා මේ නේම් එක කියන්නේ චේන්ජ් කරපු චේන්ජස් කරලා ෆයිල් නේම් එක කියලා මම මේ yes කියලා දාලා මට ඕන මෙතන නමක් දෙන්න පුළුවන් කුරුණෑගල query කුරුණෑගල query Q1 කියලා කියනවා කුරුණෑගල Q1 හරි රයිට් මේ ඉතින් මම දැන් මේක ඩබල් ක්ලික් කළොත් අන්න අර data ටික දැන් අර හදපු හින්දා ඒ ටික ටකස් කරලා මෙතනට ආවනේ එහෙනම් මෙයා චෙක් කරන්නේ මේ ස්පෙලින්ග්ස් වලින් වචනේ මීනින් එකෙන් නෙමෙයි ස්පෙලින්ග්ස් වැරදි නම් අපි අර ඒකත් මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ හරියට query එක ආවේ නැත්නම් ස්පෙලින්ග්ස් චෙක් කරගන්න ඕනේ. හරි. එතකොට දැන් මම query ආපහු design එක මම බලන්න ඕන. මෙතන right click කරලා design view. මෙතන මෙන්න මේකේ ගහන capital simple ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකේ මේ ස්පෙලින්ග්ස් හරියට තියෙන්න ඕනේ. හරිද? right. මම මෙතනින් close කරනවා. ස්ටුඩන්ට් කෙනෙක් ගත්තා. මේක මම දැක්කා 6 එකට අගයන් වැටලා නැති. අපි මෙතන දාමු mail එකක් තිබ්බනේ. right. මෙතන මොන ෆීල්ඩ් කොලම් එකත් වැඩි කරගන්න පුළුවන්. මම තව එකක් මේ query එක මම edit කරන්නම් පොඩ්ඩක්. මම මෙතන තියලා right click කළා. මට ඕනේ කුරුණෑගල මේල් කට්ටිය. හරි මම දැන් මේක බැලුවොත් එහෙම කුරුණෑගල ඔක්කොමනේ. දැන් මට ඕනේ කුරුණෑගල මේල් ඉන්නවා 3 දෙනෙක් නේ. මට කුරුණෑගල මේල් කට්ටිය අවශ්‍යයි. එහෙනම් right click කරලා design. එහෙනම් මම මෙතන sex කියන එකටත් දානවා m කියන එක. හරි m කියන එක දැම්මා. m හරි m දාලා එන්ටර් කරන්න එපා මෙතන අර මේව වැටෙනවා m කියලා දාලා එළිය ටික් කරන්න මෙහෙම කළා හරි දැන් මෙතන m කියලා ගහලා එන්ටර් කළොත් එහෙම අර ඩ්‍රැග් වෙනවනේ මෙතන මෙනු එකක් ඒකේ මොකක් හරි සිලෙක්ට් වෙයි ඒකින්ද අපි මෙහෙම m කියලා දාලා මෙහෙම mouse point එක එළිය ටික් කරන්න හරි හරි මම දැන් මේක run කළොත් අන්න m තියෙන 3 දෙනයි හරි m තියෙන 3 දෙනා අර f කියන එක නැතෑරියානේ එහෙනම් දැන් කුරුණෑගල වෙන්නත් ඕනේ sex එක male වෙන්නත් ඕනේ හරි ඒ කියන්නේ මෙතන criterias දෙකක් අපි දෙකක් සෙට් කරගත්තා. මෙතන right click කළා design view ඉතින් මෙතන criterias දෙකක්. මෙතන capital simple ප්‍රශ්නයක් නෑ. හරි. මේක දෙකම අයිති වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ විදිහට පාවිච්චි කරගන්න පුළුවන් එක table එකක් විතරක් පාවිච්චි කරලා මම මේ query එක හරි ගස්ස ගන්න හැටි කතා කරේ. හරිද? right. මම තව එකක් කියන්නම්. marks කියන එක උදව් කරන තව එක query එකක් හරි ගස්ස ගන්න. හරි. design query design marks කියන එක මම ගත්තා. හරි. okay මට දැන් මෙතන 3යිනේ තියෙන්නේ මගේ 3ම ගමු student number subjects code marks දැන් මට අවශ්‍යයි criteria එක දානවා marks greater than or equals 50 හරි and less than or equals 80 يعني 50 80 අතර කට්ටිය හරි මම දෙතන බලාපොරොත්තු වෙන්නේ 50 80 අතර කට්ටිය එහෙනම් මෙන්න මේ වගේ අපිට පුළුවන් maths marks වගේ එකකට දෙන්න. හරි. right. මම දැන් මෙතන run කළා මෙතන. අන්න මෙතන. දැන් 50 marks මෙතන student මෙතන marks කියන එක ගත්තේ ඒ අතර කට්ටිය විතරයි ආවේ. දැන් මම මෙතන බැලුවොත් එහෙම මේ 89 කෙනා ආවේ නැහැ. හරි. 98 කෙනා ආවේ නැහැ. 90 කෙනා ආවේ නැහැ. හරි. මොකද මම මෙතනදී මෙතන මම criteria එක හරි ගස්සගත්තේ range එක නේ 50 greater than or equal 50 and less than or equal 80 කියලා නේ right මම මෙතනත් නමක් දෙන්නම් yes marks query marks q2 හරි q marks q2 කියලා දුන්නා හරි right මම දැන් මේක ආපහු වෙනස් කරන්නම් right click කරලා design මම දුන්නත් එහෙම 50 වලට වඩා වැඩි කට්ටිය විතරක් කියලා එහෙනම් මට මෙහෙම දෙන්න පුළුවන් හරි දාලා run කරපුවාම අන්න දැන් අර 50 වලට වැඩි කට්ටිය එහෙනම් අපිට ඕනම query එකක් මෙතන set කිරීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ right click කළා design view මට ඕන නම් ලකුණු 75 ට වැඩි කට්ටිය
75 greater than or equal 75 විතරයි. මෙතන run කරන්න බලන්න. එන 75ට වැඩි කට්ටිය. එහෙමනම් අපිට මෙන්න මේ විදිහට අපිට queries අපිට ගොඩනැගීමේ හැකියාව තියෙනවා එක එක විදිහට. හැබැයි එක එක ෆයිල් වලින් හදනවා මේක මේල් වෙන කුරුණෑගල කට්ටිය නේ. මෙතනින් හැමතිස්සෙම මෙතනින් ක්ලෝස් කරන්න. දැන් blank තියෙනවා. මේක හදපු query වෙනස් කරන්න ඕන නම් මේ හදපු query ෆයිල් එක උඩ තියලා right click කරලා design new කියලා ගන්න පුළුවන්. හරි. right. මම හිතන්නේ අදහසක් එන්න ඇති ඔයගොල්ලන්ට දැන් මේකේ කොහොමද කරන්න කියන එක. හරි. වෙන්නේ මෙතනත් අපි access all කියලා තියා ගන්න ඕනේ. හරි. එහෙම නැත්නම් සමහරක් වෙලාවට මෙතන all objects කියලා තිබ්බ නැත්නම් මේකේ හදනේවා පේන්නේ නැති වෙන්න පුළුවන්. හරි. right. දෙවෙනි පියවර අපි බලමු මෙන්න මේක. හරි. දෙවෙනි පියවර. මෙන්න මේ creating relationships. දැන් මම queries හැදුවේ තනි table එකක් උදව් කරනවා. හරි. ඒ කියන්නේ student table එකේ query එකක් මම වෙනම බැලුවා අපි example එකක්. ඒ වගේම marks table එක අරන් වෙනම බැලුවා. හරි. මට දැන් මේ tables කීපයක් තියෙන වෙලාවකදී මේ tables කීපෙම එකතු කරගෙන මට query එකක් හරි ගස ගන්න හදන්න අවශ්‍ය වුණොත් එහෙමනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ query හදන්න කලින් relationship එකක් හදන්න ඕනේ tables අතර. හරිද? Creating relationships. A relationship is access helps to combine data from two different tables. Hari, two different tables. Hari, ඒ කියන්නේ tables දෙකක් අතර අපි relationship එකක් හදා ගන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මේක නැතුව අපිට tables අතර queries හරි ගස්ස ගන්න බෑ. And relationships consist of fields of two tables with corresponding data. එහෙනම් relationship එක හදන්න tables දෙක අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ. හරි. මෙන්න මේ රිලේෂන්ෂිප් එක හදන්නේ මම මෙන්න මේක පාවිච්චි කරලා අපි කලින් කතා කරපු දෙයක් තියෙනවා එතනදී. මේ තියෙන. මෙන්න මේක. හරි. අපි දැන් මට අවශ්‍ය නම් මෙන්න මේ ස්ටුඩන්ට් ටේබල් එකයි මාක්ස් උයි. දැන් ස්ටුඩන්ට් ටේබල් එකයි සබ්ජෙක්ට් ටේබල් එක රිලේෂන්ෂිප් එකක් හදන්න බෑ. මොකද දැන් මේකේ තියෙන ෆීල්ඩ් නේම්ස් මේකේ නෑ. හරිද? අපි සාමාන්‍ය රිලේෂන්ෂිප් එකක් හදන්නේ ප්‍රයිමරි කී එකයි ෆොරින් කී එකයි අතර. දැන් බලන්න මේකේ අපි ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රයිමරි කී එක කියන්නේ ඩුප්ලිකේට් නොවෙන්න දාපු ෆීල්ඩ් නේම් එක. මේ තියෙන මේක ස්ටුඩන්ට් නම් එක. එතකොට මේ ස්ටුඩන්ට් කර ලකුණු ගත විෂයන් මේ ස්ටුඩන්ට් මාක්ස් ටේබල් එකේ සම්බන්ධ වෙන්නේ මේකට. මේ තියෙන. එතකොට මේ ස්ටුඩන්ට් නම් එකේ මේ ස්ටුඩන්ට් නම් එක ප්‍රයිමරි කී එතකොට ඒ ස්ටුඩන්ට් මාක්ස් ටේබල් එකේ විෂයන් තුනක් කරලා තියෙන හින්දා මේ මෙතනට එනවා. මෙතනට එකයි මෙතනට එකයි මෙතන මෙන්න මේක මේ ස්ටුඩන්ට් නම්බර් එකට කියනවා ෆොරින් කී කියලා. එහෙමනම් අපි රිලේෂන්ෂිප් එක හදන්න ඕනේ ප්‍රයිමරි කී එකයි ෆොරින් කී එකයි අතර. එහෙනම් මෙන්න මේ ටේබල්ස් දෙක අතර රිලේෂන්ෂිප් එකක් හදන්න පුළුවන්. ඒ වගේම මේ සබ්ජෙක්ට්ස් බලන්න මෙයා සබ්ජෙක්ට්ස් මෙතන තියෙනවා පහක්. එතකොට ඒ සබ්ජෙක්ට්ස් පහ මාක්ස් ටේබල් එකේ මෙන්න මේ සබ්ජෙක්ට් කෝඩ් එකේ තියෙනවා මේ. එහෙමනම් මේ සබ්ජෙක්ට් ටේබල් එක ප්‍රයිමරි කී subject code එක subject table එකේ subject code එක primary key. එතකොට marks table එකේ subjects code එක foreign key වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ දෙන්න අතර ඒ කියන්නේ subject table එකේ subject code දෙකයි marks table එකේ subject code එකයි අතර relationship එකක් හදා ගන්න පුළුවන්. මොකද subject code එකේ subjects table එකේ subject code එක primary key marks table එකේ subject code එක foreign key. ඒ දෙක අතර ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් නම්බර් එක ප්‍රයිමරි කී මාක්ස් ටේබල් එකේ ස්ටුඩන්ට් නම්බර් එක ෆොරින් කී. එහෙනම් අපිට මේකයි අතර රිලේෂන්ෂිප් එකක් හරි ගස ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි රිලේෂන්ෂිප් එක හරි ගස ගන්න. බලමු අපි කොහොමද ඒක කරන්නේ කියන එක. මම මේක සයිස් එක උදව් කරගන්නම්. රයිට්. මෙතන ඔක්කොම හිස්ව තියාගෙන අපි යනවා මෙන්න මේ database tool කියන එකට. මේ තියෙන පළවෙනි ස්ටෙප් එක රිලේෂන්ෂිප් එකක් හදාගෙන database tool කියන එකට යනවා. ඊට පස්සේ අපි යනවා මේ relationships කියන icon එකට. මේ තියෙන. මේක තේරුවම අපිට වැටෙනවා show table කියන එක. මේ තියෙන. දැන් මේ tables තුනම අතර අපිට ඕන නැහැ table tab එකේ මම marks කියන එක add කරගන්නවා. student කියන එක add කරගන්නවා. subject කියන එක add කරගන්නවා. ඔන්න අරගෙන මේක close කරා. හරි. දැන් ඔන්න දැන් අපේ තුන් දෙනාම ඉන්නවා මේ තියෙන. හරි. මම මේකෙන් දෙන්නෙක් ගන්නම්. අපි ගන්නවා subject student table එකයි marks table එකයි. ওই දෙක අතරනේ අපිට ඕනේ ඉන්නේ. මේ දෙක අතරනේ ඔය තියෙන මම හදාගත්ත ඔය පිළිවෙල තියාගත්ත හරි මෙයාත් ඕන අපිට දික් කරගන්න පුළුවන් right දැන් මෙහෙමයි මේ දෙක අතර දැන් මේක primary key මේ key එකක් තියෙන මේක foreign key marks එකනේ එහෙනම් අපි මෙන්න මේක උඩ left button එක තියාගෙන හරි මෙන්න මේක select කරලා left button එක press කරගන්න hold down the left button හරි from the mouse key හරි mouse key එකේ
ස්ටුඩන්ට් නම්බර් එක උඩ left button එක තියාගෙන press කරගෙනම අතාරින්න එපා. left button එක press කරගෙනම foreign key එක උඩට ගෙනල්ලා අතාරින්න. ඇතෑරියම මෙන්න මේ edit relationship එක එනවා. මෙන්න මෙතන අපිට පෙන්නන්න මෙන්න මෙතන හරියක් දාන්න මේක දැම්මහම අපිට 1 to many කියලා පෙන්නනවා. හරි මේක දැම්මේ නැතත් කමක් නැහැ. හැබැයි මේක දැම්මොත් 1 to many කියලා පෙන්නනවා. දාලා create. දාලා okay. හරි. Okay. Relationship must be the same number of fields with the same data type. අන්න මෙතන පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මෙතන පොඩි දෙයක් අපි චෙක් කරමු. දැන් data types දෙක මගේ ඇරලා. right. අපි බලමු මෙතනින් close කරා. දැන් ඒවා ගැටලුවක් ආවොත් මම මෙතනත් close කරා. මෙතන save කරන්න නැතුව ගියා. අපි චුට්ටක් check කරමු. මෙතන මෙන්න මේ design මෙතන තිබ්බා. right click කළා design view. මේකේ student number එක number. right. මම මේ close කරා. marks එකේ මම right click කරලා design table එක number. ඒක හරි. ඒකට මේකක් දාලා නැහැ. හරි. ඒක හරි. right. subject එකේ design එක subject code එක number. right. right. අපි නම් බලමු ඒක හරි. මම ආපහු ගියා මේකට. මේක student add කරගත්තා. marks add කරගත්තා. subject add කරගත්තා. close නේ. right. දැන් මේ දෙන්න අතර රිලේෂන්ෂිප් එකක් ඕනේ. මම මේක left එක press කරනවා. මෙතනට ගෙන මෙන්න මේ student number එක ගෙනලා ඇතෑරියා. එතන මේ එතකොට okay create. හරිනේ. right. එහෙනම් අපිට මෙතන හරි. අපි බලමු මෙතනදී right click කළා edit relationships. මෙතන මේක දැම්මොත් එතනට relationship must be some numbers of fields with the some data type. Relationship must be on the same number of fields with the same data type. Create, update, one to many. හරි අපි දැන් මේක නැතුව තියමු. අපි ඊළඟ exercise එකමයි කියන්න. right ඒක ගත්තා. දැන් මට මේ දෙක අතර ඕනේ. එහෙනම් මම මෙන්න මෙතන subjects code එකේ තියලා left button එක press කරගෙන මෙතන subjects code එක කියලා ඇතෑරියා. ඇතෑරලා මම okay කරා. create. ඔන්න. දැන් අපිට මේක හරිනේ. ඔය තියෙන්නේ. දැන් අපිට මේ දෙක අතර රිලේෂන්ෂිප් එකක් දැන් හැදිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ බලමු. දැන් මේ හතර දෙනා දැන් මේ තුන් දෙනා දැන් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක close කරනවා. close කරා. ඊට පස්සේ මෙතන yes. රිලේෂන්ෂිප් එක මම දැන් save කරා. හරි. දැන් මම query එකක් මට හරි ගස්ස ගන්නේ. මම create query කියලා ගියා. දැන් query designs. දැන් හැමතිස්සෙම මේ තුනම එකතු කරගන්න. හරි මේ තුනම highlight කරලා okay කරන්න පුළුවන් තමයි නේනවා. හරි. ඔන්න. දැන් මේ තුනම තියෙන්න ඕනේ. ඔය තියෙන්නේ. දැන් අපි මේ තුනම relationship එකක් අපිට හැදිලා තියෙන එක මේ තුනම දැන් එකට combine වෙලා තියෙනවා ඉතින්. එහෙනම් දැන් අපිට පේනවානේ මේ ඕන තැනක තියාගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරි. right. දැන් මම කරන්නේ දැන් මට අවශ්‍යයි කියලා හිතන්නකෝ. මොකක් හරි query එකක් හරි ගස්ස ගන්න මට ඕනේ. මම ගන්නවා මේකෙන් student number එක. මේකෙන් ගන්නවා NIC number එක. මේකෙන් ගන්නවා name එක. හරි. right. මම ගන්නවා මෙතනින් ගන්නවා course code එක. ඒ student course codes මොනවද කරලා තියෙන්නේ. ඒතර එයා ගත්ත marks. ඔන්න හරි. ඔන්න ඔය ටික මම දා ගන්නවා. ඕන්න මට අවශ්‍යයි subject name එකක්. දාලා මම මේක run කරනවා. අන්න බලන්න දැන් අපිට අර tables අතර සම්බන්ධ වෙලා තියෙන්නේ නේ. දැන් බලන්න මේ ශිෂ්‍යය ඇවිල්ලා තියෙනවා 12:34. මෙතන 12:34. මෙතන 12:30 ඔක්කොම දේ ඉන්ෆර්මේෂන්ස් වල tables අතර connect එකට interconnect වෙලා අපිට අවශ්‍ය queries අපිට හරි ගස්ස ගන්න පුළුවන්. මෙන්න මේකට අපි කියනවා relationship එකක් හරහා අපිට අවශ්‍ය queries හරි ගස්ස ගන්නවා කියන එක. හරි. දැන් මම මේක save කරන්න පුළුවන්. save කළොත් මම මෙතන yes මම මෙතන දෙන්නම්කෝ ඕනම දා ගන්න පුළුවන්. student marks හරි marks දැම්මා. right. දැන් මේ student marks ඉන්නේ ගාවනේ. ඔය ඉතින් දැන් මට මෙතනට ඇවිල්ලා දෙනවා. මම දැන් මට මේක right click කරලා මම පොඩි මේක වෙනසක් කරන්නම්. දැන් මට අවශ්‍යයි subject එක. subject code එක 11 වෙන කට්ටිය. හරි. subject code එක equal 11 ඉලක්කමන් equal 11 වෙන කට්ටිය වනේ. හරි. මම enter කරා. දැන් මම මෙතනින් අරන් බැලුවොත් yes.
yes කළා මම දැන් මම මේක ගත්තොත් හරි 11 වෙන කට්ටිය MS Word ගත්ත කට්ටිය ඔන්න හරි එතකොට මෙතන බලන්න මෙයා Word අරන් තියෙනවා මෙයා Word අරන් තියෙනවා මෙයා Word අරන් තියෙනවා මෙයා එහෙනම් අපිට වෙන්නේ මේ විදිහට අපිට පුළුවන් queries හරි ගස්ස ගන්න හරි queries වලින් අපිට ඕන විදිහට අවශ්‍ය දේවල් බලා ගන්න පුළුවන් right එහෙනම් අපි ඉදිරියේදී බලමු තව queries අපි කොහොමද exercise සරහා කරන්න කියන එක. හරි මේක ඔයගොල්ලෝ චුට්ටක් ප්‍රැක්ටිස් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් තවත් ඉස්සරහට යන්න. හරි. මම අවසාන තියරි එක අද කරනවා මේකෙදි ඊළඟ එක. reports. අපි කොහොමද මේ report එකක් අපි set කරගන්නේ කියන එක. හරි. අපිට මේ report එකක් අපිට අවශ්‍ය වුණොත් report එකක් හරි report access මේ report කියලා කියන්නේ report of the way of the viewing formatting and summarize අපිට දැන් මට මේකේ print out එකක් ගන්න උනොත් ඒ කියන්නේ hard copy එකක් ගන්න උනොත් අපි කියන විදිහට summarize කරලා report එකක් හරි ගස්සලා තමයි අපි ඒකේ copy එක ගන්න. එහෙනම් අපි බලමු මේ report එකක් අපි කොහොමද මේකේ හදාගන්නේ කියන එක. හරි මම ඒකත් ඉක්මනින් කරන්නම්. දැන් මට අවශ්‍යයි මෙන්න මේ ස්ටුඩන්ට් මම මෙහෙම ගන්න මම මේකේ පොඩ්ඩක් ක්‍රයිටීරියා පොඩ්ඩක් වෙනස් කරන්නම් මොකද අර 11 නැතුව මම මෙතන ගන්නම් ඔක්කොම ටික ගන්න හරි මම මේකෙන් ගන්න report එක right මට දැන් report එකක් ගන්න ඕනේ මෙන්න මේකේ හරි මේකේ මට print out එකක් ගන්න ඕනේ යම්කිසි විදියට වර්ග කරලා අපි හිතමු subject code එක අනුව වර්ග කරලා report එකක් ගන්න ඕනේ subject code එක අනුව වර්ග කරලා report එකක් ගන්න ඕනේ. බලමු අපි කොහොමද මේක කරගන්නේ කියන එක. මේක මෙතන මුකුත් නැතුව අපි ගියා. අපි යනවා create. report ගන්න ක්‍රම කීපයක් තියෙනවා. මම අද කියා දෙන්නම් මේ report wizard එකෙන් ගන්නේ කොහොමද කියන එක. ඒක තමයි ලේසිම ක්‍රමේ. අපි create tab එකට ගියා. මෙන්න මෙතන යනවා report wizard කියන එකට. හරි. මේ wizard කියන එකට ගියාම අපිට මෙන්න මේ dialog එක එනවා. මෙන්න මේ dialog එකෙන් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ report එක ගන්න query එක හෝ table එක මෙතනින් තෝරන්න ඕනේ. දැන් මම ගන්නේ student marks කියන එකේ මේ තියෙන. මම ඒක ගත්තා. එතකොට මේ available field එකට මෙතන තියෙනවා මේ මෙන්න මේකේ student marks query එකේ තියෙන field names ටික. හරි. මම ඕනනම් මේකෙන් තෝරාගත්ත field names ටිකක් විතරක් ගන්න පුළුවන්. මම තෝරාගත්ත ටිකක් ගන්නවා. student number එක මම ගන්නවා. ID number එක මට ඕනේ නැහැ කියලා හිතන්නකෝ name එක ගන්නවා. subject code එක ගන්නවා. හරි මාක්ස් උත් ගන්නවා සබ්ජෙක්ට් නේම් එකක් ගන්නවා හරි මම මේක ඇතරියා හදිසි මෙතනට වැරදි එකක් ගියොත් එහෙම කළා වැරදි එකක් ගියොත් එහෙම ආපහු මේ පැත්තට යවා ගන්නත් පුළුවන් හරි ඔක්කොම මේ පැත්තට යවන්නත් පුළුවන් ඔක්කොම මේ පැත්තට ගන්නත් පුළුවන් හරි එහෙනම් අපිට ඒක ඕගලන්ට කැමති විදිහට මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන් හරි රයිට් මම මෙන්න මේ ටික තමයි report එකට ගන්නෙ මම ඒ ටික සිලෙක්ට් කරගත්තා එහෙනම් පළවෙනි ස්ටෙප් එක හරි ඉස්සෙල්ලා මම අපිට report එක ගන්න query එක හරි table එක හරි තේරුවා මෙතන report එකට selected field පැත්තට report එකට අවශ්‍ය ටික ගත්තා. ඊට පස්සේ next. ඊට පස්සේ මෙන්න මෙතන do you want to view your data? data වෙන්න ඕනේ මෙහෙමද? හරි. දැන් මෙතන තියෙන student number name මේ විදිහට. හරි. right. මම මේ විදිහට ගමුකෝ. next. මෙන්න මෙතන අහනවා නෑ. මම ඉස්සර ගන්න මේ සාමාන්‍ය එකම row එකට ඔක්කොම ටික ගන්න ලේසි නේ. අපි මෙතනදී student අනේ මේක නෙවෙයි විදිහට ගමු පස්සේ අපි හදමු වෙනස් කරමු හරි ඔව් ඊට පස්සේ මෙතන do you want to add any group in levels දැන් මට ඕනේ group කරන්න ඕනේ code එක අනුව මේ තියෙන code එක මම මෙතන select කරලා මෙහෙම ගන්නවා අන්න දැන් මට code එක අනුව group කරන්න ඕනේ හරි එතන student number name වෙනවා group කළා code එක අනුව subject mark subject name හරි අපි විවිධාකාර reports බලමු exercise වලදී මේක ලොකු වෙනසක් නොකර හරි මේක එන විදිහටම අපි ගමු ඊට පස්සේ next right දැන් මට ඕන නම් මේක sort කරන්න අවශ්‍ය නම් අපි marks අනුව sort කරමු. මම හිතන්නේ ඒක හොඳයි. හරි. marks අනුව වැඩි එකේ ඉඳලා අඩු එකට marks ගන්න. මේ descending මම set කළා. හරි. marks අනුව subject marks අනුව sort කරා. okay next. right. මේකේ layout එක. හරි. මම දැන්ට මේ තියෙන layout එකම ගන්නම්. කොලේ හරස් අතර ගන්නවා field names වැඩි හින්දා. මේ තියෙන landscape. ඒ කියන්නේ කොලේ දිග අතර නැතුව කොලේ හරස් අතර ගන්නවා landscape. හරි. හරස් අතර පෙරළුවා කොලේ. right. ඊට පස්සේ next. නමක් ඉල්ලනවා. හරි. right student marks report student marks report right ඊට පස්සේ මම මෙතන finish කරනවා හරි finish දැන් මට ආව මේ තියෙන report එක දැන් අපිට ඇවිල්ලා තියෙනවා නේ
දැන් බලන්න මෙතන ආයෙලා තියෙනවා ස්ටුඩන්ට් නම්බර් උදේනි. හරි. එතකොට එයා කෝඩ් එක 55යි. එතකොට සබ්ජෙක්ට් 76යි Java අරන් තියෙනවා. හරි. ඊට පස්සේ සමාන. එයාගේ එතකොට 11 කියන එක ලකුණු මේකයි. හරි. එතකොට දැන් මේ විදිහට මේකේ report එකක් ඇවිල්ලා තියෙනවා. අපිට ඕන මෙතන pages දෙකකට ඇවිල්ලා තියෙන්නේ. මොකද A4 size කොලයක් නේ මෙතන අරන් තියෙන්නේ. එතකොට එක මේ තියෙන page 2 to 1 කියලා මෙතන තියෙනවා. එතකොට pages දෙකකට මේක ඇවිල්ලා තියෙනවා. අනිත් page එක ගොන්න මෙන්න මෙතන arrow එක පාවිච්චි කරනවා. arrow එක. ඔය තියෙන්නේ. එහෙනම් මම හිතන්නේ ඔයගලන්ට මේක අදහසක් එන්න ඇති. මේක hard copy එකක් අපි ගන්න තියෙන අවස්ථාවක් ඊට පස්සේ. හරි. right. එහෙනම් අපි ඊළඟ exercises දැන් මම ඊට පස්සේ යන්නේ කෙලින්ම exercises theory කොටස් ටික අපි cover කරා. හරිද? basic theory ටික. ඊතර basic theory වලින් exercises අපි කීපයක් කරනවා. තව අපිට තියෙන expression builder average එක total එක අපි මේ වගේ දේවල් කොහොමද හදාගන්නේ reports ගද්දි. හරි. මේ ටික ඔයගොල්ලෝ practice වෙන්න access එක ගොඩක් interest subject එකක්. හරි. මේක අර Excel වගේ අපිට sheet එකක පේන්නේ නැහැ ඔක්කොම ටික database එකක් දාලා අපි ඒවත් එක්ක analyze කරන්නේ. මම හිතන්නේ අපිට මේක exercise through තමයි පැහැදිලි කරගන්න වෙන්නේ. එක exercise එකකින් එකපාරට අඩියක් ගන්න බෑ. අපි exercise ගොඩක් කරලා බලමු. එතකොට ඔයගලන්ට පුළුවන් ඕනම වැඩක් කරගන්න. එහෙනම් basic theory ටික අපි කතා කරේ. ඊට පස්සේ මම theory යන්නේ exercise through. හරි exercise හරහා තමයි ඊළඟ theory කොටස් ටික යන්නේ. right. එහෙනම් අපි අනිත් දවසේ හම්බ වෙමු ඊළඟ ක්ලාස් එකේදී.